සියලුම ආතරයිටිස් රෝග සඳහා රාජපුර හන්දි තෙල ඔබ සුවෙන් තබයි. ආයුබෝවන් යථාර්ථවාදීව ලෝකයේ දෙස බලන්නට සත්‍ය සිදුවීම් සම්පින්ඩනයක පුවත් දිගහැරුම ශ්‍රද්ධා රූපවාහිනී 6:30 ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය සමගින් මම ලකිඳුණු අංග ප්‍රථමයෙන් සිරස්තල. මෙරට දෛනික කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව යළිත් 2000 සීමාව පසු කරයි. කොවිශීල්ඩ් එන්නතේ දෙවන මාත්‍රාව ප්‍රමාදවීමෙන් ප්‍රතිදේහවල සැලකිය යුතු අඩුවීමක් දේශීය පරීක්ෂණයකින් අනාවරණය වෙයි. බස්නාහිර පළාතේ ඩෙංගු අවදානම ඉහළට. මව්බිම වෙනුවෙන් එක්වෙමු පුණ්‍ය ව්‍යාපෘතියෙන් රාගම ශික්ෂණ රෝහලට ලක්ෂ 18ක උපකරණ පරිත්‍යාගයක්. සිඩ්නි නගරයේ කොවිඩ් පාලනයට හමුදාව කැඳවයි. දින 36කට පසු යලි දෛනික වාර්තා වන කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 2000 සීමාව ඊයේ ඉක්මවනු ලැබුවා. ඒ අනුව ඊයේ දිනේදී කොවිඩ් ආසාදිතයින් 2370 දෙනෙකු මෙරටින් හඳුනාගත් අතර ඒ සමග මෙරට සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 3,4202ක් දක්වා ඉහළ ගියා. මෙරටින් දෙනක් තුළ වාර්තා වූ කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව අවසන් වරට 2000 සීමාව ඉක්මවා ගියේ පසුගිය මාස 23 වෙනිදායි. එදින මෙරටින් කොවිඩ් ආසාදිතයන් 2196 දෙනෙකු වාර්තා වූ අතර ඊයේ දිනේ වාර්තා වූ කොවිඩ් 9 ආසාදිතයන් සංඛ්‍යාව දැක්වෙන්නේ ජූලි මාස 17 වෙනිදායින් පසු වාර්තා වූ වැඩිම දෛනික කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව ලෙසයි. ඊයේ දිනේ මෙරටින් වාර්තා වූ කොවිඩ් ආසාදිතයන් 2370 දෙනා අතරින් 2329 දෙනෙකු අලුත් අවුරුදු කොවිඩ් පොකුරේ ආසාදිතයන් වනවා. විදේශයන්හි සිට පැමිණ නිරෝධායනයට ලක්වන පුද්ගලයන් 41 දෙනෙකුද ඊයේ හඳුනාගත් ආසාදිතයන් අතර වන බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ. ඊයේ දිනේ වැඩිම කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ ගම්පහ දිස්ත්‍රික්කයෙන් වන අතර එම සංඛ්‍යාව 396ක්. එසේම කොළඹ දිස්ත්‍රික්කයෙන්ද කොවිඩ් ආසාදිතයන් 368 දෙනෙකු වාර්තා වී ඇති අතර කළුතර දිස්ත්‍රික්කයෙන්ද කොවිඩ් 9 ආසාදිතයන් 220 දෙනෙකු වාර්තා වී ඇති බවයි COVID-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කළේ. කොළඹ නගරය තුළ සහ බස්නාහිර පළාත තුළ ඉතාමත්ම අවදානම් තත්ත්වයක් තමයි පවතින්නේ. ඩෙල්ටා ප්‍රභේදය සොයා ගැනීමත් සමග අපි විශ්වාස කරනවා මේ වැඩිවීමට එක ප්‍රධාන හේතුවක් වෙන්නේ මේ ඩෙල්ටා ප්‍රභේදය කියලා. ඒ වගේම අපි දකිනවා මේ අවස්ථාව තුළ ජනතාවගේ සෞඛ්‍ය ආරක්ෂණ පිළිවෙත් නිසි පරිදි අනුගමනය නොකරන බවක්. අපි දැන් ඉන්නේ අර මේ මාසේ ඉඳපු තත්ත්වය වගේ තත්ත්වයක තමයි. ඉතින් මේක තවදුරටත් වැඩි වුණොත් මුළු රටම සමාජයේම ලොකු අනතුරකට පත්වීමේ බරපතල අවදානමක් තියෙනවා. මේ වන විට ප්‍රධාන රෝහල් කීපයක විශේෂයෙන්ම බස්නාහිර පළාතේ ප්‍රධාන රෝහල් ගණනාවකටම රෝග ලක්ෂණ සහිතව යන රෝගීන්ගේ සංඛ්‍යාවේ වැඩිවීමක් දක්නට ලැබෙනවා. ඉතින් මේක රට විවෘත කිරීමත් එක්ක ඇතිවෙන්න පුළුවන් උච්චාවචනයක ප්‍රතිඵලයක් පමණක් නම් ඒ ගැන එච්චර ලොකු සැනකිල්ලක් දක්වන්න අවශ්‍ය වෙන්නේ නැති වෙන්න පුළුවන්. නමුත් මේ මොහොතේ එහෙම දෙයක්ද නැද්ද කියලා නොදැන අපි සැනසille හිටියොත් දිරියේදී බරපතල තත්වයකට එන්න පුළුවන්. මේ අතර පසුගිය 28 වනදා සිදු වූ තවත් කොවිඩ් ආසාදිත මරණ 66ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා විසින් ඊයේ තහවුරු කළා. ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව දැක්වෙන්නේ 4324ක් ලෙසයි. දිනකට මියන රෝගීන් ප්‍රමාණය 50කට අධිකයි. මාසයකට ආසන්න වශයෙන් රෝගීන් 4500ක් අතර ප්‍රමාණයක් මිය යාවි කියලා අපිට බලාපොරොත්තු වෙන්න පුළුවන්. ජනතාව තේරුම් ගන්න ඕනේ මේක ඉතාමත්ම භයානක අවස්ථාවක්. මේ අතර ඊයේ මෙරට සංචාරයක නිරත වී සිටින ඉන්දිය ක්‍රිකට් කණ්ඩායමේ තවත් ක්‍රීඩකයන් දෙදෙනෙක්ට කොවිඩ් ආසාදිත බවට තහවුරු වී තිබෙනවා. එසේ කොවිඩ් ආසාදිත බවට තහවුරු වී ඇත්තේ යුවෙන්ද්‍ර චහල් සහ ක්‍රිෂ්ණප්පා ගෞතම යන ක්‍රීඩකයන් හටයි. පසුගිය ජූලි 27 වනදා ඉන්දිය ක්‍රිකට් කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩක කෘණාල් පාණ්ඩ්‍යා ආසාදිත බවට හඳුනා ගැනුණා. ඔහුගේ සමීප ආශ්‍රිතයන් ලෙස ක්‍රීඩකයන් 8 දෙනෙකු හඳුනාගත් අතර ඉන් අනතුරුවයි කණ්ඩායමේ සියලු දෙනා PCR පරීක්ෂණයක් සඳහා යොමු කළේ.
එහිදී ආශ්‍රිතයන් 8 දෙනාට වෛරසය ආසාදනය වී නොමැති බවට තහවුරු වුවද ඊයේ පැවති අවසාන 20 තරගෙන් අනතුරුව සිදු කළ PCR පරීක්ෂණයේදී යුඑන්ද්‍ර චහල් සහ ක්‍රිෂ්ණප්පා ගෞතම යන ක්‍රීඩකයින් දෙදෙනා ආසාදිතයින් බවට හඳුනාගෙන තිබෙනවා. කෙසේ වෙතත් කොවිඩ් ආසාදිතයයි හඳුනා ගන්නා ලද ක්‍රීඩකයන් දෙදෙනා ඊයේ දිනේ පැවති 20 තරඟය ක්‍රීඩා කළේ නැහැ. මේ අතර මෙරට කොවිඩ් ප්‍රතිශක්තිකරණ වැඩසටහනට අදාළව දිනක් තුළදී ලබා දුන් වැඩිම එන්නත් ප්‍රමාණය ඊයේ ලබා දී තිබෙනවා. ඒ අනුව ඊයේ දිනේදී පුද්ගලයන් 5,15,830 දෙනෙකුට එන්නත් ලබා දී ඇති බවයි ඖෂධ නිෂ්පාදනය සැපයීම සහ නියාමනය පිළිබඳ රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා සඳහන් කළේ. එසේම මෙරට සිදුවන කොවිඩ් එන්නත් කරන වැඩසටහන ඊයේ දිනේ ලොව වේගවත්ම එන්නත් කරණය ලෙස වාර්තා වුණා. ඒ අනුව එම සටහනේ දෙවන ස්ථානය එක්වදෝරයට සහ තෙවන ස්ථානය චීනයට හිමිව තිබෙනවා. ශ්‍රී ලංකාවේ සිළුම දිස්ත්‍රික්ක ආවරණය වන පරිදි එන්නත් කරණයට ලක්විය යුතු ජනගහනයෙන් ඉහළ ප්‍රතිශතයකට මේ වන විට එන්නත් කරණය සිදු කර ඇති බව ජනාධිපති මාධ්‍යංශය පවසනවා. නිවේදනයක් නිකුත් කරමින් එම මාධ්‍යංශය සඳහන් කළේ ඒ හේතුවෙන් රාජ්‍ය සේවකයන් බහුතරයක්ද එන්නත් කරණයට ලක් කර ඇති බැවින් රාජ්‍ය සේවා සාමාන්‍ය පරිදි පවත්වාගෙන යාමට ප්‍රමුඛත්වය ලබා දිය යුතු බවයි. ඒ අනුව කොවිඩ් සෞඛ්‍යාරක්ෂිත මාර්ගෝපදේශයන්ට යටත්ව අගෝස්තු මස දෙවන දින සිට සියලුම රාජ්‍ය සේවකයන් සාමාන්‍ය පරිදි රාජකාරී කටයුතු සඳහා කැඳවීමට පියවර ගන්නා ලෙස ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර මහතා විසින් රාජ්‍ය සේවා පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් ජේ.ජේ. රත්නසිරි මහතා වෙත දැනුම් දී තිබෙනවා. එමෙන්ම කොවිඩ් රෝගය පාලනය පහසු කිරීම සඳහා සීමිත කාර්ය මණ්ඩල චක්‍රීය පදනම මත කැඳවමින් සහ නිවසේ සිට රාජකාරී සිදු කිරීමට අදාළව නිකුත් කර ඇති සියලුම චක්‍රලේඛ අවලංගු කරන ලෙසද ජනාධිපති ලේකම්වරයා දැනුම් දී ඇති බවයි ජනාධිපති මාධ්‍යංශය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ. මේ වන විට කොවිඩ් වෛරසය ආසාදිතව රෝහල්වල ප්‍රතිකාර ලබන පුද්ගලයන් සංඛ්‍යාව 24,666ක් වන අතර වෛරසය ආසාදිතව සිට සුවය ලැබූ සමස්තය දැක්වෙන්නේ 2,75,212ක් ලෙසයි. ඇස්ට්‍රසෙනිකා කොවිඩ් මර්ධන එන්නතේ එක් මාත්‍රාවක් පමණක් ලබාගත් පුද්ගලයින්ගේ සති 16කට පසු කාර්යක්ෂම ප්‍රතිදේහ සැලකිය යුතු මට්ටමකින් අඩුවන බව අනාවරණය වී තිබෙනවා. ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වෛද්‍ය ආචාර්ය චන්දිම ජීවන්තර මහතා සඳහන් කළේ එම පුද්ගලයින් ප්‍රමාද වී හෝ දෙවන මාත්‍රාව ලබා ගැනීමෙන් ප්‍රතිශක්තිය වර්ධනය වීමේ හැකියාවක් පවතින බවයි. ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආසාත්මිකතා හා ප්‍රතිශක්ති විද්‍යා සහ සෛල ජෛව විද්‍යායතනය මගින් ඇස්ට්‍රාසෙනකා කොවිඩ් මර්ධන එන්නත සම්බන්ධයෙන් සිදු කළ ප්‍රධාන පරීක්ෂණ දෙකක් මගින් මේ බව අනාවරණය කරගෙන තිබෙනවා. ඒ අනුව සෞඛ්‍යංශයේ 650කට අධික පිරිසක් පළමු අධීරය යටතේ පරීක්ෂාවට ලක් කර තිබූ අතර ඩෙල්ටා කොවිඩ් ප්‍රභේදය මෙරට තුළ ව්‍යාප්ත වීමට පෙර සිදු කළ එම පරීක්ෂණවලින් ඇස්ට්‍රාසෙනකා කොවිඩ් මර්ධන එන්නතේ පළමු මාත්‍රාවෙන් පමණක් ගොඩනැගෙන ප්‍රතිශක්තිය ඉහළ බව අනාවරණය වී තිබුණා. කෙසේ වෙතත් නැවත වරක් දෙවන අධීරය යටතේ සිදු කරනු ලැබූ පරීක්ෂණවලින් අනාවරණය වී ඇත්තේ ඇස්ට්‍රාසෙනකා කොවිඩ් මර්ධන එන්නතේ පළමු මාත්‍රාව පමණක් ලබාගෙන සති 16කට පසු කාර්යක්ෂම ප්‍රතිදේහ සැලකිය යුතු මට්ටමකින් අඩුවන බවයි. මුල් පර්යේෂණයේදී දවස් 28 දී දැක්ක කාර්යක්ෂම ප්‍රතිදේහ 97 ප්‍රමාණය 26කින් විතර අඩු වෙලා තියෙනවා. ඒ කියන්නේ කාර්යක්ෂම ප්‍රතිදේහ සැලකිය යුතු ප්‍රමාණයකින් සති 16 පැනන යනකොට අඩුවීමක් තියෙනවා. ඉතින් ඒකින් අදහස් වෙන්නේ අපිට ප්‍රතිදේහ මගින් ලැබෙන ආරක්ෂාව සෑහෙන අඩුවීමක් සිදු වෙලා තියෙනවා. එක් මාත්‍රාවක් විතරක් ගහපු කට්ටිය සති 16 වෙන විට 16 හෝ ඊට වැඩි වෙන විට. ඒගොල්ලන්ගේ විශේෂම ප්‍රභේද ආශ්‍රිත විශේෂයෙන් ඇල්ෆා ඩෙල්ටා බීටා කියන ප්‍රභේද ආශ්‍රිතව ප්‍රතිදේහ තාම අල්ප වශයෙන් තමයි තියෙන්නේ. ඒ හැම ප්‍රතිශක්තියක් ආශ්‍රිතම මතකයක් තියෙනවා. මේ මතක සෛල ගත්තාන් පස්සේ ඒ වගේ ඉතා හොඳ කාර්යක්ෂමතාවයක් තියෙනවා. ඉතින් මේකෙන් අදහස් වෙන්නේ දෙවෙනි මාත්‍රාව ප්‍රමාද වෙලා හම්බුණාට අපිට තව එන්නතක් ලබා ගැනීම වගේ මේ මතක ශක්තිය ගොඩනගා ගැනීමට අවශ්‍ය කරන හැකියාව ශරීරය තුළ තියෙනවා කියන පදනම අපි තේරුම් අරගෙන තියෙනවා. ඕස්ට්‍රේලියාවේ විශාලතම නගරය වන සිඩ්නි නුවර කොවිඩ් පාලන කටයුතු සඳහා එරට හමුදා සහාය ලබා ගැනීමට ප්‍රාන්ත බලධාරීන් තීරණය කර තිබෙනවා. ඔස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර COVID-19 වෛරස ව්‍යාප්තිය පාලනය කිරීමේ කටයුතු සඳහා හමුදා සහාය ලබා ගැනීමට නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත බලධාරීන් තීරණය කර තිබෙනවා. ඩෙල්ටා කොවිඩ් ප්‍රභේදය ව්‍යාප්ත වෙමින් පවතින සිඩ්නි නගරයෙන් වාර්තාගත කොවිඩ් ආසාදිතයන් ගණනක් හඳුනා ගැනීමත් සමග එම තීරණය ගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් ගත වූ පැය 24 තුළ නව ආසාදිතයන් 258 දෙනෙකු හඳුනාගෙන ඇති බවද එරට සෞඛ්‍යංශ පෙන්වා දෙනවා. එමෙන්ම කොවිඩ් මරණ දෙකක්ද ඊයේ දිනේ වාර්තා වී ඇති බවයි ඔවුන් අවධාරණය කර ඇත්තේ.
මිලියන 6ක ජනතාව වෙසෙන සිඩ්නි නුවර මේ වන විට සති 6ක් තිස්සේ වසා දමා ඇති අතර ඩෙල්ටා කොවිඩ් ප්‍රභේදයේ ව්‍යාප්තිය ඊට හේතු වී තිබෙනවා. මේ අතර පූර්ණ එන්නත් කරණය ලැබූ විදේශ සංචාරකයන් සඳහා අගෝස්තු 1 වැනිදා සිට සිය දේශ සීමා විවෘත කරන බව සෞදි අරාබිය අද නිවේදනය කළා. සෞදි සංචාරක අමාත්‍යංශය නිවේදනය කළේ සංචාරක වීසා බලපත්‍රලාභීන්ට පනවා තිබූ තහනම 1 වැනිදා සිට එලෙස ඉවත් කෙරෙන බවයි. ඒ සඳහා ඔවුන් ෆයිසර්, ඇස්ට්‍රසෙනිකා, මොඩර්නා හෝ ජොන්සන් ඇන්ඩ් ජොන්සන් කොවිඩ් එන්නත් පූර්ණ වශයෙන් ලබා සිටිය යුතුයි. එමෙන්ම සෞදි අරාබියට පැමිණීමට පෙර අවසන් පැය 72 තුළ ලබාගත් කොවිඩ් පරීක්ෂණයකින් ආසාදිතයෙකු නොවීමද අවශ්‍යතාවයක්. එවැනි පුද්ගලයින්ට ආයතනික නිරෝධායන කාල සීමාවකින් තොරව සෞදි අරාබියට ඇතුළු විය හැකි බවයි සෞදි සංචාරක අමාත්‍යංශය සඳහන් කළේ. වෛරස අවදානම හේතුවෙන් සෞදි අරාබියානු දේශ සීමා වසා දැමුණු අතර මාස 17ක කාලයකට පසුයි යළි එම සීමා ලිහිල් කර ඇත්තේ. මේ අතර ඉන්දියාවෙන් ප්‍රථම වරට සොයා ගැනුණු ඩෙල්ටා කොවිඩ් ප්‍රභේදයේ හේතුවෙන් කොවිඩ් වසංගතය සාර්ථක අන්දමින් පාලනය කළ චීනයේ නව කොවිඩ් පොකුරක් බිහි වී තිබෙනවා. නැගෙනහිර චීනයේ නැන්ජින් නගරය කේන්ද්‍ර කොටගෙන මෙම පොකුර ආරම්භ වී ඇත්තේ ගුවන්තොටුපළ පිරිසිදු කරන සේවකයන්ගෙන්. ඒ ඔවුන්ගේ සමීප ආශ්‍රිතයන් මාර්ගෙන් තවත් ස්ථාන කිහිපයකටම ව්‍යාප්ත වී ඇති අතර ඊයේ දිනේ නව ආසාදිතයන් 200 දෙනෙකු තහවුරු කරගෙන තිබෙනවා. මෙය පසුගිය ශීත ඍතුවේදී දෛනික ආසාදිතයන් 2000 ඉක්මවා වාර්තා වීමෙන් පසු චීනයෙන් වාර්තා වන විශාලතම කොවිඩ් පොකුරයි. අපහසුම අවස්ථාවක සවියක් වෙමින් ක්‍රියාත්මක මව්බිම වෙනුවෙන් එක්වෙමු පුණ්‍ය ව්‍යාපෘතියේ තවත් වැඩසටහනක් අද පැවැත්වුණා. එහිදී රාගම ශික්ෂණ රෝහල වෙත අවශ්‍ය වෛද්‍ය උපකරණ පිරිනැමීමයි සිදු කෙරුණේ. කොවිඩ් වසංගත අභියෝගය හමුවේ දිවයින නන්දෙස රෝහල් සඳහා මෙන්ම අවශ්‍යතාවයන් පැනනගින සෑම තැනකදීම මව්බිම වෙනුවෙන් එක්වෙමු පුණ්‍ය ව්‍යාපෘතිය සරණක් වූ බව අමුතුවෙන් සඳහන් කළ යුතු නැහැ. මහමෙවුනාව භාවනා අසපු සංචිතයත් ශ්‍රද්ධා මාධ්‍ය ජාලයත් එක්ව ශ්‍රද්ධා සමාජ සත්කාර අංශය මගින් දියත් කරනු ලබන මව්බිම වෙනුවෙන් එක්වෙමු පුණ්‍ය ව්‍යාපෘතියේ තවත් වැඩසටහනක් අද පැවැත්වුණේ කඩුවෙල මහමෙවුනාව බෞද්ධ සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේදී. ඒ පින්වත් ස්වාමින් වහන්සේලාගේ ගෞරවනීය වැඩමවීමෙන් අද සමාජයේ ස්වභාවය දිහා බැලුවම ලෝකයේ ස්වභාවය දිහා බැලුවම මිනිස්සෙක් නැත්තම් කිහිප දෙනෙක් එකතු වෙලා හෝ එහෙම නැත්තම් පිරිසක් එකතු වෙලා හෝ මෙබඳු පුණ්‍ය කර්මයක් සිදු කරනවා කියන්නේ ලෙහෙසි පාසු කටයුත්තක් නෙවෙයි. ඒක මහා මේ යුගයේ හැටියට දුර්ලභ දෙයක්. දැන් ලෝකේ සාමාන්‍යයෙන් ධනවත් බව මනින්නේ තමන් සතු තමන්ගේ තිබෙන්නා වූ මිල මුදල ඉන්නේනේ. දැන් අපි දකිනවා සාමාන්‍යයෙන් ලෝකේ මිනිස්සුගේ වටිනාකම අද මනින්නේ net worth කියලා මිලියන මෙච්චරයි නැත්තම් බිලියන මෙච්චරයි සාමාන්‍ය ලෝකයේ තුල. නමුත් බුද්ධ ශාසනය තුල මේක වෙනස්. අපගේ භාග්‍යතුන් වහන්සේ වදාළේ සැබෑම ධනවත් බව ගුණයයි. ඒතර ගුණය නැති තැන මිල මුදල් තිබ්බත් එයාව ධනවතෙක් විදිහට හඳුන්වන්න බෑ බුද්ධ ශාසනය ඇතුළේ. ඒකයි භාග්‍යතුන් වහන්සේ වදාළේ දා ධනං සීල ධනං. ශ්‍රද්ධාව ධනයක්, සීලය ධනයක්, හිරි ඔත්තප්පියන් ධනයක්. පවට ලැජ්ජාව කියන්නේ ධනයක්. පවට බය කියන්නේ ධනයක්. ඊළඟට ශ්‍රුතේ කියන්නේ ධනයක්. ඡාගය කියන්නේ ධනයක්. ප්‍රඥාව කියන්නේ ධනයක්. ආන්ගේ ධන සම්පත්තිය තියෙනවා නම් ඒ ධන සම්පත්තිය තුල එයා මෙලවත් පරලොවත් ජයග්‍රහණය කරන කෙනෙක් බවට පත් වෙනවා. දැන් මේ ලෝකේ මිල මුදල් තියෙන අය බොහෝ ප්‍රමාණයක් ඉන්න පුළුවන්. හැබැයි ධනවතුන් බොහොම දුර්ලභයි. එහිදී රාගම ශික්ෂණ රෝහලට අවශ්‍ය රුපියල් ලක්ෂ 18කට අධික බෙඩ්සයිඩ් මොනිටර් යන්ත්‍ර දෙකක් පරිත්‍යාග කිරීම සිදු කෙරුණා. කැනඩාවේ ටොරොන්ටෝ මහමෙවුනාව භාවනා අසපුවට සම්බන්ධ සැදැහැති පිරිසකගේ දායකත්වයෙනුයි මෙම උපකරණ ලබාදීම සිදු කෙරුණේ. ඇත්තටම ජීවිතයත් මරණයත් අතර සරණක යෙදෙන රෝගීන් වෙනුවෙන් ශ්‍රද්ධා මාධ්‍ය ජාලයෙන් විසින් සිදු කරන ලද මේ සමාජ සත්කාරය සමාජ සත්කාරයක් සේම මහඟු පුණ්‍ය ක්‍රියාවක්. ඉතින් ඒ වෙනුවෙන් දායක වෙච්ච සියලුම දානපතීන්ට අපි ඉතාමත්ම ස්තුතිවන්ත වන අතරම ඒ වෙනුවෙන් රෝහලේ පරිපාලනය වෙනුවෙන් සහ අපගේ කාර්ය මණ්ඩලය වෙනුවෙන් අප ඉතාමත්ම කෘතඥතාවය පළ කරනවා. පවතින අවශ්‍යතාවයන්ට සරණක් වන්නට මව්බිම වෙනුවෙන් එක්වෙමු පුණ්‍ය ව්‍යාපෘතිය තවදුරටත් ක්‍රියාත්මකයි. මේ අතර මෙරට පැතිර යන කොවිඩ් වසංගතය හේතුවෙන් රෝහල් පද්ධතිය මුහුණ දී ඇති ගැටලු සඳහා සරණක් වෙමින් ඕස්ට්‍රේලියාවේ වෙසෙන ශ්‍රී ලාංකිකයින් පිරිසක් එක්ව පරිත්‍යාග රැසක් සිදු කර තිබෙනවා. ඒ හුස්මට හයියක් ව්‍යාපෘතිය යටතේයි. එහි තවත් අදියරක් පසුගියදා පැවැත්වුණේ කොළඹ කාසල් රෝහල කේන්ද්‍ර කර ගනිමින්.
ගෝලිය කොවිඩ් අභියෝගය හමුවේ මෙරට මුහුණදී ඇති රෝහල් අර්බුදය විසඳීම වෙනුවෙන් හුස්මට හයක් ව්‍යාපෘතිය සවයක් වූයේ මෙරට රෝහල් රැසකට අතහිත ලබා දෙමින්. තුරු රටක සිටියද මේ මොහොතේ මවබිම මුහුණදී ඇති ගැටලු නිසි ලෙස හඳුනා ගනිමින් ව්‍යාපෘති රැසක් දියත් කරන්නට ඔස්ට්‍රේලියාවේ ජීවත්වන ශ්‍රී ලාංකිකයින් කටයුතු කරනු ලැබුවා. ඒ අනුව පසුගියදා කොළඹ කාසල් වීදිය කාන්තා රෝහලට අවශ්‍ය අල්ට්‍රා සවුන්ඩ්ස් ස්කෑන් යන්ත්‍රයක් පරිත්‍යාග කිරීම සිදු කෙරුණා. කාසල් විදියේ කාන්තා රෝහලේ පැමිණෙන මව්වරුන් කොවිඩ් පොසිටිව් කියලා දැනගත්තාම අපි ඒ අම්බලව රඳවන විශේෂ ඒකකයක් තියෙනවා. ඒ ඒකකයට අත්‍යවශ්‍යම වෙලා තිබිච්ච මේ අල්ට්‍රාසවුන්ඩ් ස්කෑන් යන්ත්‍රය උස්මකට 6ක් සංවිධානය මගින් මිලියන් 4ක් පමණ වටින මෙම අල්ට්‍රාසවුන්ඩ් ස්කෑන් මැෂින් එක ලබා දීම ගැන අපි බොහොමත් ස්තුතිවන්ත වෙනවා රෝහල වශයෙන්. ඉතින් අපි මේ දක්වා කරගෙන ගිය අපේ කොවිඩ් මව්වරුන් රැක බලා ගැනීමේ කටයුත්ත වඩාත් කාර්යක්ෂම අපිට කර ගැනීමට මේක ගොඩක් ශක්තියක් වෙනවා කියලා මම ප්‍රකාශ කරනවා. කොවිඩ් ආසාදිතව කොළඹ කාසල් වීදිය කාන්තාරෝහලේ ප්‍රතිකාර ලබන ගැබිනි මව්වරුන් පරීක්ෂා කිරීමද එහිදී සිදු කිරීමටයි කටයුතු කරනු ලැබුවේ. රෝහලේ ප්‍රතිකාර ලබන ගැබිනි මව්වරුන් සඳහා හුස්මට 6ක් ව්‍යාපෘතිය යටතේ සිදු කළ මෙම පරිත්‍යාගය මනා පිටිවහලක් වනු ඇති. ඉතිහාසයේ පළමු වරට ඉන්දියාවට එරෙහි පන්දුවාර 20 තරඟාවලි ජයක් ලබා ගන්නට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ඊයේ සමත් වුණා. එමෙන්ම ඉන්දියාවට එරෙහිව පැවති ක්‍රිකට් තරගයකදී ශ්‍රී ලංකාව ජය තහවුරු කරගත්තේ වසර 13කට පසුවයි. ඉන්දිය කණ්ඩායම සමග පැවති තෙවැනි සහ අවසන් පන්දුවාර 20 ක්‍රිකට් තරගය ඊයේ පැවැත්වුණේ කොළඹ ආර් ප්‍රේමදාස පිටියේදී. පළමුව පන්දුවට පහර දුන් ඉන්දිය කණ්ඩායම නියමිත පන්දුවාර 20 තුලදී රැස් කරගත්තේ ලකුණු 81ක් පමණයි. Got him! Brilliant! Diving to the left! Slow. Oh my goodness me! That is another cracking catch! ලකුණු 82ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා පිතිකරුවන් පන්දුවාර 14යි පන්දු 3ක් තුලදී කඩලු 3ක් පමණක් දැවි තරගයේ ජය තහවුරු කරගත්තා. ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම තරඟ 3කින් සමන්විත පන්දුවාර 20 තරඟාවලියේ ජය තහවුරු කරගත්තේ තරඟ 2කට 1ක් ලෙසින්. Oh, well done. He'll find the gap, struck it very hard. And if it is to be given as one, then Sri Lanka win courtesy. තරගයේ වීරයා සහ තරඟාවලියේ වීරයා යන සම්මාන ද්විත්වය වනිදු හසරංග දිනාගත්තා. ශ්‍රී ලංකාව ඉන්දියාවට එරෙහිව එක් දින ටෙස්ට් සහ පන්දුවාර යන ඕනෑම තරග රටාවන්ගෙන් තරඟාවලියක් ජයගනු ලැබුවේ වසර 13කට පසුවයි. ඒ අනුව ඉතිහාසයේ පළමු වරටයි ඉන්දියාවට එරෙහිව පන්දුවාර 20 තරඟාවලි ජයක් ශ්‍රී ලංකාවට හිමි වුණේ. එසේම 2019 වසරේදී ශ්‍රී ලංකාව පාකිස්තානය 3-0ක් ලෙස පරාජය කරමින් ලබාගත් 2020 තරඟාවලි ජයග්‍රහණයෙන් පසුව ශ්‍රී ලංකා කණ්ඩායම 2020 ජයග්‍රහණයක් ලද පළමු අවස්ථාවද මෙයයි. මෙරට තුළ ඩෙංගු ව්‍යාප්තියේ ඉහළ යාමක් පෙන්නුම් කරමින් ඩෙංගු වෛරස ප්‍රභේද දෙකක් රට තුළ වැඩි වශයෙන් ව්‍යාප්ත වන බව ජාතික ඩෙංගු මර්ධන ඒකකය අනාවරණය කර තිබෙනවා. ජාතික ඩෙංගු මර්ධන ඒකකය වෛද්‍ය පර්යේෂණ ආයතනය සහ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ඩෙංගු පර්යේෂණ ආයතනය එක්ව සිදු කළ පර්යේෂණයකදී අනාවරණය වී ඇත්තේ ශ්‍රී ලංකාව තුළ හමුවන ඩෙංගු වෛරස ප්‍රභේද 4 අතුරින් දෙවැනි සහ තුන්වැනි ප්‍රභේද මේ දිනවල දිවයිනේ වැඩි ව්‍යාප්තියක් පෙන්නුම් කරන බවයි. එමෙන්ම වසර කිහිපයකට පසු යළිත් වරක් ඩෙංගු වෛරසයේ පළමුවැනි ප්‍රභේදයේද යළි මෙරට ව්‍යාප්ත වෙමින් ඇති බව එම පර්යේෂණයේදී හෙළි වී තිබෙනවා. ඒ අනුව මෙවැනි තත්ත්වයක් යටතේ දිවයිනේ පුරා ඩෙංගු රෝගීන් වාර්තා වීම යළි ඉහළ යාමක් අපේක්ෂා කරන බවටයි එම ඒකකයේ විසින් අනතුරු අඟවා ඇත්තේ. 2021 වසරේ මේ දක්වා කාලය තුළ මෙරටින් වාර්තා වී ඇති ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 16,497ක් වන අතර එම රෝගීන්ගෙන් 70%ක්ම බස්නාහිර පළාතෙන් වාර්තා වී තිබෙනවා. එමෙන්ම කොළඹ, ගම්පහ, කළුතර, කුරුණෑගල, මහනුවර, මාතර, රත්නපුර, කෑගල්ල, ගාල්ල සහ හම්බන්තොට යන දිස්ත්‍රික්කවල දිවයිනේ සෙසු ප්‍රදේශවලට සාපේක්ෂව ඩෙංගු රෝගීන් වාර්තා වීමේ වැඩිවීමක් පෙන්නුම් කරන බවද ජාතික ඩෙංගු මර්ධන ඒකකය විසින් සඳහන් කළා. මෙම මාසය තුළ පමණක් ඩෙංගු රෝගීන් 3029 දෙනෙකු දිවයිනෙන් හඳුනාගෙන ඇති අතර එය පසුගිය වසරේ ජූලි මාසයට සාපේක්ෂව පැහැදිලි වැඩිවීමක් බවයි ජාතික ඩෙංගු මර්ධන ඒකකය විසින් වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ.
අනුරාධපුර පූජා භූමියේ ඉදිකරන්නට යෙදුන සඳහිරු සෑරාජානන් වහන්සේ එළඹෙන නොවැම්බර් මාස 28 වන දින මහජනතාවගේ වන්දනාමාන කටයුතු සඳහා විවෘත කරන බව ආරක්ෂක ලේකම් විශ්‍රාමික ජෙනරාල් කමල් ගුණරත්න මහතා පවසනවා. එමෙන්ම එළඹෙන අගෝස්තු මාස 8 වන දින සිට සැප්තැම්බර් මාස 23 වන දින දක්වා දින 47ක් පුරා දිස්ත්‍රික්ක 19ක් ආවරණය කරමින් සඳහිරු සෑ කොත් වහන්සේ වීථි සංචාරය කරවීමට නියමිත බවද ඒ මහතා සඳහන් කළා. ඉතින් මේ සෑය ආරම්භ කළේ වසර 2010 වසරේදී අපි බලාපොරොත්තු වෙනවා මේ සඳහිරු සෑය 2021 නොවැම්බර් මාසයේ 18 වෙනිදාට ශ්‍රී ලංකාවේ හතර දිග්භාගෙම බෞද්ධ ජනතාවට අනුරාධපුරයට ඇවිල්ලා වැඳ පුදා ගන්න පුළුවන් තවත් විශේෂිත පූජනීය ස්ථානයක් විදියට මහ ජනතාවට පවරලා දෙන්න. මේ මව්බිම බේරා ගැනීම සඳහා පැවති වසර 30ක් පැවති යුද්ධයේදී තමන්ගේ ජීවිත නොතකා මව්බිම වෙනුවෙන් සටන් කළා මියගිය සෙබළුන්ගේත් ඒ වගේම ජීවිත නොතකා සටන් කළා අද ආබාධිත තත්ත්වයට පත් වෙලා ඇඳන් උඩ රෝදපුටු උඩ ඉන සෙබළුන්ගේ මව්බිම වෙනුවෙන් සහ අනාගත පරම්පරාව වෙනුවෙන් කරන ලද සේවයට කෘතගුණ සැලකීමක් විදියට තමයි මේ සෑය ඉදි කරන්නේ. ඉතින් මේ සඳහිරු සෑය නිම කළා ඉවරුණාට පස්සේ ලංකාවේ තියෙන චෛත්‍යයන් අතරින් උසින් දෙවන ස්ථානයට පැමිණෙනවා මේ සෑය. රුවන්වැලි සෑය, ඒ කියන්නේ අපි මහා සෑය. මේට අවශ්‍ය චූඩා මාණික්‍ය ලංකාවේ සුප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙකු වන ආතර් සේනානායක මහතා විසින් අපිට ලබා දීලා තියෙනවා. ඒ අනුරාධපුරයේ පැවති උත්සවයකදී ඒ චූඩා මාණික්‍ය ලබා දුන්නාන් පස්සේ අපි ඒ චූඩා මාණික්‍යයත් කොත් වහන්සේත් අපි වැඩම කරනවා කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයට. විහාරස්ථානයේ අපි දවස් 3ක් ප්‍රදර්ශනය කළා. ඊට පස්සේ අපි බලාපොරොත්තු වෙනවා ලංකාව පුරාම ආවරණය කරන පරිදි අපේ රටේ බෞද්ධ මහජනතාවට දකින්න වැඳ පුදා ගන්න හැකිවන පරිදි සෙත්පිරිත් සජ්ජායනා මැදේ මේ කොත් වහන්සේ සහ චූඩා මාණික්‍ය ලංකාවේ සෑම දිස්ත්‍රික්කයකටම අරගෙන යන්න. අපි හිතුවා සොයා බලන්න ලොව දුරස්තව පිහිටි අරුම පුදුම ගොඩනැගිලි ගැන. නිවාස ආයතන කඩසාප්පු ආදී බොහෝමයක් ගොඩනැගිලි ඉදිවෙන්නේ නගර හෝ ජනාකීර්ණ ප්‍රදේශාශ්‍රිතව. ඒවායින් ප්‍රතිලාභ ලබන්නේ මිනිස්සුන් වීම නිසා. ඒත් විවිධ අරමුණු වෙනුවෙන් ලෝකයේ දුරස්තව ඉදිකරපු ගොඩනැගිලි කිහිපයක් ගැන තමයි මේ කියන්න යන්නේ. හේලි 6 ඇන්ටාර්ක්ටික් පරීක්ෂණ ආයතනය සාර්ථකම පරීක්ෂණ ආයතනයක්. එහි පාදම කොටස නිරන්තරයෙන් වෙනස් වන සහ ගොඩනැගිලි ඉදිකිරීමට ඉදිරිවාදිකම් කරන ඇන්ටාර්ක්ටික් පරිසරයට ඔරොත්තු දෙන විදිහටයි සකස් කරලා තියෙන්නේ. මේ නිසා හි ආයු කාලය තවත් වැඩි වෙලා තියෙනවා. දැඩි සුළංවලට ඔරොත්තු දීම සඳහා මේ ගොඩනැගිල්ල කොටස් කිහිපයක් ඒකරේඛීයව පෙළගස්වා එකිනෙක සම්බන්ධ කරමිනුයි ඉදි කරලා තියෙන්නේ. ගොඩනැගිලි පාදවලට හයිඩ්‍රොලික් බලසැපයුමක් ලබා දී තියෙනවා. එමගින් හිම පතනය වන ප්‍රමාණය අනුව ගොඩනැගිල්ල පොළවෙන් ඉහළට එසවීම සිදු කරන්න පුළුවන්. එම පාදවල පතුල අවශ්‍ය විටක හිම මත ලිස්සා යා හැකි ලෙසයි සකස් කරලා තියෙන්නේ. චිලි රාජ්‍යයේ ඇටකාමා කාන්තාරය මැදේ ඇති ඊසෝ හෝටලය මිනිස්සුන්ට ගොඩනැගිලි ඉදි කරන්නට සීමා මායිම් නොමැති බව තවදුරටත් පෙන්වා දෙනවා. 2008 දී තිරගත වුණ චිත්‍රපටයක් රෝගත කිරීම සඳහා මේ හෝටලය භාවිත කෙරුණත් එය මහජනතාව වෙනුවෙන් විවෘත හෝටලයක් නම් නෙවෙයි. මේ ගොඩනැගිල්ල මුළුමනින්ම කොන්ක්‍රීට් වලින් ඉදි කිරීම සඳහා කාන්තාර භූමියේ පිහිටීම ස්වභාවික ලෙසම යොදාගෙන තියෙනවා. කාමර 108ක්, කාර්යාල 18ක්, පුස්තකාලයක්, උද්‍යාන යන පහසුකම් වලින් ඊසෝ හෝටලය සමන්විතයි. ලෝකයේ කුඩාම දූපත ලෙස ගිනස් වාර්තා පොතේ දැක්වෙන්නේ බිෂොප් රොක් දූපත. එය එංගලන්තයට නිරිත දෙසින් අට්ලාන්තික් සාගරයේ පිහිටා ඇති සිලි ආකිපෙලකෝ දූපත් සමූහයේ බටහිර කෙළවරේම තියෙන දූපතක්. මේ දූපතට ආසන්නම එංගලන්ත ප්‍රධාන ගොඩබිමට අයත් නගරය වෙන්නේ පෙන්සැන්ස් නගරය. දූපතේ සිට මේ නගරයට දුර කිලෝමීටර 70ක්. ලෝකයේ දුරස්තවම පිහිටා ඇති ස්වැල්බාර්ඩ් ලෝක බීජ තැන්පතුව තමයි මේ. හදිසි ආපදා තත්ත්වයක් හේතුවෙන් කුමන හෝ ආකාරයෙන් වගා සම්පූර්ණයෙන් විනාශ වී ගියොත් ඒවා නැවත වගා කිරීමට අවශ්‍ය වන බීජ ලබාගත හැකි රහසිගත බීජ තැන්පතුවක් ලෙසයි මේ ක්‍රියාත්මක වෙන්නේ. මේ ගොඩනැගිල්ල බොහෝ දුරස්තවයි ඉදි කරලා තියෙන්නේ. මෙතරම් දුරස්තව ඉදි කරලා තියෙන්නේ එහි ආරක්ෂාව වෙනුවෙන්. මේ කලාපයේ උෂ්ණත්වය සෑම විටම සෙල්සියස් අංශක 0ට අඩුවෙන් පවතින නිසා බීජ සංරක්ෂණයට සවිකර ඇති ශීතකරණ උණුසුම් කරන ක්‍රියා විරහිතවත් ඒවා විනාශ නොවී පවත්වා ගැනීමට එම පරිසර තත්ත්වය හේතුවක් වෙනවා.
අවධානය විදෙස් පුවත් වෙත. නැගෙනහිර ඇෆ්ගනිස්තානයේ ඇති වූ හදිසි ජල කැලීම් තත්ත්වයක් හේතුවෙන් විශාල පිරිසක් ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා. නැගෙනහිර ඇෆ්ගනිස්ථානයේ හටගත් හදිසි ජල ගැලීම් තත්වය හේතුවෙන් පුද්ගලයන් 60කට වැඩි සංඛ්‍යාවක් මිය ගොස් තිබෙනවා. ධාරානිපාත වර්ෂාව හේතුවෙන් ඇති වූ මඩ සහ සුන්බුන් අතර සිරවී එම පිරිස මිය ගොස් ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ. එමෙන්ම තවත් විශාල පිරිසක් අතුරුදන්ව ඇති අතර නිවාස රැසකටද හානි සිදු වී තිබෙනවා. ජලගැලීමෙන් බලපෑමට ලක් වූ ප්‍රදේශ තලයිබාන් සටන්කාමීන්ගේ පාලනය යටතේ පවතින අතර කෙසේ වෙතත් ඔවුන් පෙන්වාදී ඇත්තේ මියගිය සංඛ්‍යාව 150 දෙනෙකු පමණ වන බවයි. ඒ අනුව විපතට පත් වූවන් මුදා ගැනීම සඳහා අදාළ ප්‍රදේශවලට ඇතුල්වීම සම්බන්ධයෙන් සාකච්ඡා ආරම්භ කර ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කළා. මේ අතර අන්තර්ජාතික ගගන මධ්‍යස්ථානයේ වෙත ගිය නවතම රුසියානු ගගනයානයේ දෝෂයක් පිළිබඳව පෘථිවි පාලක මධ්‍යස්ථානයේ වෙත දැනුම් දී තිබෙනවා. ඒ නෞකා ලෙස හඳුන්වා ඇති නව ගගනයානය ජාත්‍යන්තර ගගන මධ්‍යස්ථානයට සම්බන්ධ වී පැය කිහිපයකට පසුවයි. නව මොඩියුලේ එන්ජින් දෝෂයක් පවතින බවයි ගගනගාමීන් දැනුම් දී ඇත්තේ. කෙසේ නමුත් එම එන්ජින් මේ වන විට අක්‍රිය කර ඇති නිසා ජාත්‍යන්තර මධ්‍යස්ථානයේ ගගනගාමීන්ට එය අවදානමක් නොවන බවද විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා. මේ වන විට ISS හෙවත් ජාත්‍යන්තර ගගන මධ්‍යස්ථානය සහ පෘථිවිය අතර සම්බන්ධතා ප්‍රධාන වශයෙන් පවත්වාගෙන යන්නේ රුසියානු අභ්‍යවකාශ යානා මගින්. මේ අතර දකුණු චීන මුහුද හරහා ජපානයේ දෙසට ඇදෙන බ්‍රිතාන්‍ය ක්වීන් එලිසබෙත් යුද නෞකාව ප්‍රමුඛ ප්‍රහාරක යාත්‍රා පෙළට නුසුදුසු ප්‍රකෝපකාරී ක්‍රියාවන්ගෙන් වැළකී සිටින ලෙස චීනය අනතුරු ඇඟවීමක් කර තිබෙනවා. චීන විමුක්ති නාවික හමුදාව උපුටා දක්වමින් කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රචාරක පුවත්පත ලෙස සැලකෙන ග්ලෝබල් ටයිම්ස් සඳහන් කළේ බ්‍රිතාන්‍ය යුද නෞකා පෙළ පිළිබඳව තමන් දැඩි අවධානයෙන් පසුවන බවයි. කෙසේ වෙතත් බ්‍රිතාන්‍ය ආරක්ෂක ලේකම් බෙන් වොලස් සඳහන් කළේ දකුණු චීන මුහුද හරහා නාවික ගමනාගමනයේ නිදහස තමන් භුක්ති විඳින බවයි. අයිතිය පිළිබඳ මතභේදකාරී මෙම මුහුදු ප්‍රදේශයේ චීනය විසින් කෘතිම දෙවයින් සහ ගුවන් දහවන පත ඉදිකරමින් සිටින අතර ඊට අසල්වැසි රටවලින් එල්ලවන්නේ විරෝධයක්. චීනයේ අයිතිය පිළිබඳ හිමිකම් පෑම නොතකා බ්‍රිතාන්‍ය මෙන්ම ඇමරිකානු යුද හමුදාද මෙම මුහුදු ප්‍රදේශය හරහා ගමන් කරන බවයි විදෙස් මාධ්‍ය සඳහන් කළේ. හෙට ජූලි 31 වැනිදා බෞද්ධ අධ්‍යාපනය දියුණු කිරීමට උත්සක වූ බොදු නායකයෙකු අමධ්‍යප ව්‍යාපාරයේ නියමයකු කොස් වගාව නැංවීමට කටයුතු කළ දූරදර්ශී සමාජ සේවකයෙකු ලෙස මහජනයා අතර මහත් ප්‍රසාදයට පත් ආතරවී දියස් මහතා මෙලොවින් සමුගෙන ඇත්තේ 1960 වසරේ ජූලි මස 31 වන දිනයි. ගුවන් විදුලියේත් රූපවාහිනියේත් අමරණීය හඬ ප්‍රේමකීර්තිද අල්විස් මහතා ඝාතනයට ලක් වූයේ 1989 වසරේ ජූලි මස 31 වන දිනයි. ඇපලෝ 15 චන්ද්‍ර ගවේෂණ ව්‍යාපෘතයේ යටතේ සඳ මත රථයක් පැද වූ පළමු මිනිසා බවට පත්වෙමින් ගගනගාමී ඩේවිඩ් ස්කොට් විසින් වාර්තාවක් තබා ඇත්තේ 1971 වසරේ ජූලි මස 31 වන දිනයි. ඒ සමගින් ශ්‍රද්ධා ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය නිමාවට පත්වනවා. හමුවෙමු හෙටත් සවස 6යි 30ට. තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වැදගත් පුවත් නැරඹීම සඳහා ශ්‍රද්ධා TV News YouTube channel එක subscribe කර සීනුව සලකුණ වන්න.